Multilac. Colour the world Sri Lankan. පසුගිය 16-17 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත්තා. මේ රටේ මිතික් සිදු වුණු දූෂිතම ජාත්‍යන්තර දේශීය ගනුදෙනු බකමූණු නැකතට ඇමරිකන් දිසාව බලලා රාත්‍රී 12:06ට සැප්තැම්බර් 17 දිත්ත ඇමරිකන් දේශද්‍රෝහී ඒකාධිපති ගිවිසුම අත්සන් කරා. අපි තමයි පළමුවෙන්ම මේක රටට හෙළි කරමින් වගකිය යුතු පක්ෂයක රටේ විපක්ෂ නායකයෙක් ඔබවන පක්ෂයක වගකිය යුතු වෘත්තීය සමිතියක මේක රටට හෙළි කරමින් දූෂණ විරෝධී බලවේගය හරහා අස්කිරි මල්වතු මහානායක හිමිවරුන් ඒ වගේම අනිකුත් අපේ නායක හිමිවරුන් බැහැදකමින් මේක සමාජගත කරා. ඒ විතර නෙමෙයි මේ භූමියට තෙල් වරා විදුලිය ඇතුළු සමස්ත වෘත්තීය සමිති ගෙන්නලා ගරු විපක්ෂ නායකතුමා සහ එතුමාගේ සියලු පක්ෂ නියෝජනය කරන ඒ වෘත්තීය සමිතිය හැමතියට අපි ගෙන්නලා එතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා වෘත්තීය සමිතිය වලට පාර්ලිමේන්තුවේදී හඬ නගාන විතරක් නෙමෙයි වීදියේදී මේ පිළිබඳව මාත් මගේ මන්ත්‍රීවරු මේකට එරෙහි වෙනවා පමණක් නෙමෙයි අධිකරණ ක්‍රියාවලියකට යනවා කියලා. අන්නේ පළවෙනි වතාවට ඇල්ලේ ගුණවංශ නායක හිමිපාණන් කාදිනල් උන්වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන වෘත්තීය සමිති සීලු ගොනු කරනකොට ප්‍රධාන වශයෙන් එකම පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් රට නියෝජනය කරමින් ජනතාව නියෝජනය කරමින් පක්ෂ මහලේකම් රංජිත් මඩ්ඩුම් බණ්ඩාර මැතිතුමා ජනාධිපති නීතිඥ තිසත් විජේවර්ධන ඇතුළු අපේ නීතිඥ කණ්ඩායම් සමග අධිකරණයේ අන්නේ ක්‍රියාවලිය තමයි 16-17 ගත්තේ. දැන් අපිට තියෙන ප්‍රබල ප්‍රශ්නයක් 17 වෙනිදා අපි දැක්කා නීතිපතිතුමා ප්‍රකාශ කරලා සීලු මාධ්‍යවල ගියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විරෝධීව උදේගම්මන්පිල විමල් වීරවංශ වාසුදේව යන මන්ත්‍රීවරු කටයුතු කරනවා දිවුරුම් පෙස්සන් දීලා තියෙනවා කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝනය කරලා නම් ඒ උල්ලංඝනය කරපු පුජ්‍යලෝ තියාගෙන ඉන්නවා නම් එහෙනම් මේ ආණ්ඩුවක් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවට පනතක් ගෙනාපුවාම ඒ පනතේ ව්‍යවස්ථාට එකඟද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විමසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව අනුව ව්‍යවස්ථාට පටහැනි දේවල් ඉවත් කරනවා. අමෘතලිංගම් මන්ත්‍රීවරයාතුරු ද්‍රවිඩ සංවිධානයේට විපක්ෂ නායකමයි මන්ත්‍රී ධූරයි නැතුවනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාට අනුව ඒකීය රාජ්‍ය පිළිගන්නවා කියලා ව්‍යවස්ථානවල කටයුතු නොකරපු ඉඳ දිවුරුන් නොදීප නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු නිසා එම්.ඩී. ජයවර්ධන මැතිතුමා මුදල් ඇමතිකමින් ජයචන්ද්‍ර මැතිතුමා අයින් කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පටහැනිව කටයුතු කරපු නිසා. සිරිල් මැතිව් මැතිතුමා මේ සීල දෙලා ඉවත්. එහෙනම් ආණ්ඩුවට සදාචාරාත්මක සහ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. එක රටක් එක නීතියකට ආපු ආණ්ඩුවක් ප්‍රථමයෙන් ව්‍යවස්ථාව රකින්න. දැන් ආණ්ඩුවේ ව්‍යවස්ථාව රකින්නේ. හේතු නීතිපතිම කියනවා නම් ව්‍යවස්ථා විරෝධී කියලා. ව්‍යවස්ථා විරෝධී පුජ්‍යලං එක්ක ආණ්ඩුව කියන්නේ කැබිනට් එක නම් එහෙනම් මේ රටේ තියෙන්නේ ව්‍යවස්ථා විරෝධී රජයක්. නවහම රජය ඒක නිවැරදි කරන්න. මොකද අපිට විමල් වීරවංශ උදේගම්මන්පිල වාසුදේව නායක මැති උසාවියට ගිහිල්ලා අපි කැබිනට් පත්‍රයේ දැක්කේ නැහැ. ඔය කරුණු අපිට අදාළ නැහැ. අපි මේ රටට දිගටම හෙලි කරා. එතකොට ඔහු නිදියන් හිටියා. ඔක්තෝබර් මගේ මතකයට 4 නැත්තම් 5 අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ඒ සන්ධානෙම කට්ටිය හමු පක්ෂයේ 11 හම්බුන වෙලාවෙත් එතුමලා ඍජු පෙරතුරක් දුන්නේ නැහැ. මේක වැරදි කිව්වේ නැහැ. ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් කරලා අපි කරුණු කියන්නම් කිව්වා. රටවල් වල ගිහිල්ලා උදේගම්මන්පිල මැතිතුමායිලා මොකද්ද කිව්වේ? 140 කොටස් දීම පිළිබඳව ගැටලුවක් නැහැ. ආයෝජන සිදු වෙන්න ඕනේ. විමල් වීරවංශ ඇමති රමනාදු කිව්වේ 140 විරුද්ධව අපිට කුහක වෙන්න බෑ කිව්වා. ආයෝජන. හැබැයි දිගින් දිගටම ආපු පීඩනය සහ වැදගත්ම දේ විමල් වීරවංශ ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ තිබුණු විෂයන් මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා හරහා ඉවත් කරනකොට උදේගම්මන්පිල ඇමතිවරයා තමන්ගේ මේ ඇමති කාලය තුල බලශක්තිය ඇමතික තුල රටේ
පාරිභෝගිකයාට කිසිදු සහනයක් වෙන ඉදිරි කිසිදු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඔහු මොකද්ද කරේ? ජූනි 11ත් ඇවිල්ලා ඉන්ධන මිල වැඩි කරා. ඔක්තෝබර් 11 වෙනිදාත් ඇවිල්ලා සභාපතිත් එක්ක ඇවිල්ලා වැඩි කරන්න කිව්වා. ඔහු ආණ්ඩුවට වැඩි කරන්න කිව්වා. මොන හේතුවක් උඩෝ මුදල් නැමැති වැඩි කෙරුවේ නැහැ. එතන තියෙන ඒගොල්ලන්ගේ ගැටලුව. උදේගම්මන් පිළ මෙත්‍රනේ LNG ප්‍රශ්නයක්. ඒකට තමන්ගේ අමාත්‍යංශයේ තියෙන එකට එයාට ඕන. එයා දක්වන්නේ මොකද්ද? මේකට බල ශක්ති කැඳෙව්වේ නැහැ. හැබැයි 2020 මැයි මාසේ LNG තිබුණු තෙල් සංස්ථා තුන බලය අවුරුදු 5කට විදුලි බල මණ්ඩලයට දීලා තියෙනවා. ඒක මෙහෙමෝතෙනුත් ඇමතිවරයා හැරෙව්වද? නැහැ. අපිට තියෙන්නේ කැබිනට් එක නොදැන්නුව එක නෙමෙයි. මේ ගිවිසුම අති භයංකාරයි කියන්නේ ඉතා විද්වත්තු මේ සමාජයේ ඉන්න විදුලි බල මණ්ඩලේ රටේ ඉන්න බල ශක්ති පිළිබඳ විද්වත්තු වෘත්තීය සමිතිය එක්ක නිවැරදිව ගනුදෙනු කරනවා. ඒකට හේතුව ආණ්ඩු ගන්න ඇමතිවරු දූෂිතව තමන්ගේ බඩගෝස්ත්‍රයට කටයුතු කරනකොට රට රැක ගන්න ඉන්න රටට ආදරය කරන ආයතන වල ඉන්න උගත් විද්වත් සමාජයේ ඉන්න අය මේ කරුණ වලින් අපි වෙනියරු සන්නද්ධ කරා. ඒක අනුව තමයි අපි විරුද්ධ වුනේ. මොකද්ද මේ? මේ ආණ්ඩුව එක නීතියක් එක රටක්. ටෙන්ඩර් කැඳවලා තිබුණේ. පැහැදිලිව තියෙනවා බලශක්ති පනතේ විනිවිද භාවයෙන් කළ යුතුයි. ප්‍රථම LNG සැපියුම් සීලු දේ රජයේ සතේ තිබිය යුතුයි. සීලු ක්‍රියාමාර්ග විනිවිද භාවයෙන් ප්‍රසම්පාදනයට අනුකූලව සිදු යුතුයි. අන්නේ ක්‍රියාවලියට පයින් ගහලා ඇමරිකන් තානාපතිවරියගේ ලියුමකට යට වෙලා මේක නංගි පෙන්නලා අක්ක දීපු ගිවිසුමක් හොර ගිවිසුමක් දැන් ඒක හෙලි වෙලා තියෙනවා. ඒක අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ගන්න පුළුවන් වෙලා තියෙනවා. අධිකරණයට අපි නඩු දැම්ම නිසා ආණ්ඩුවට සිදු වුණා නීතිපති දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට සිදු වුණා උත්තර වදින්න. අන්නේ බැඳ උත්තරවල තමයි ඔය ගිවිසුම ඇතුළත් වෙලා තිබුණේ. ඒක අපේ කාගজ සතුව තියෙනවා. ඒකෙන් දැන් හෙලි වෙනවා. පෙන්නලා තියෙන්නේ අක්කව නංගිව දීලා තියෙන්නේ අක්කා. මේක ඉතා පැහැදිලි. මේක ඇමරිකන් දිත්ත පුරවැසි දූෂිත ගිවිසුමක්. ලාංකේය සමාගමක් ලියාපදිංචි වෙන්න ඕනේ රට තුල. නමුත් මේ සමාගම ලියාපදිංචි වෙන්නේ ඇමරිකන් කුඩාම ප්‍රාන්තික. ඒකත් හොයාගෙන ගිහිල්ලා හොයලා තියෙන මොකද්ද? බදු සහන දෙන ප්‍රාන්තික. ලංකාවෙනුත් බදු සහන දෙන්න ඕනේ. හැබැයි අර ලියාපදිංචි රටේ ඔවුන්ට බදු සහන ලැබෙනවා. ඒ කියන්නේ අපෙනුත් හූරා ගන්නවා, එතනුත් ගන්නවා, කුට්ටිය දෙකට බෙදා ගන්නවා. එහෙනම් මේක ඉතා පැහැදිලි. මේ නංගි පෙන්නලා අක්ක දුන්න ගිවිසුමේ ගිවිසුම යට මලකරුව ඉන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ අය. අපිට පේන හැන මේක කළු සල්ලි ජාවාර්මින් සා නොයෙකුත් ව්‍යාපාර රජයට සම්බන්ධ මොකක්කෝ තියෙන අය තමයි. එහෙනම් මේ දේශීය ව්‍යාපාරය කියලා ඇමරිකාවේ ලියාපදිංචි සමාගමක ඉන්න අය. නැත්තම් මෙච්චර බිය වෙන්න ඕනේ නැහැ. මේක ආරක්ෂක ගිවිසුමක් නෙමෙයිනේ හංගලා තියන්න. ලංකාවේ පළවෙනි ගිවිසුම නෙමෙයි. ව්‍යාපාර ගිවිසුමක් ප්‍රසිද්ධ කරන්න. එහෙනම් අපි පැහැදිලිව කියනවා මෙය අහෝස් දැන් ජනවාරි 10 වෙනිදා යලි කැඳවන්න. ජනාධිපතිතුමා අසීමිත බලයක් ගත්තා. මෙන්න මේ කතන්දර කියලා අගමැත් හිටපු ජනාධිපතිරත් එක්ක ලංකාන්ඩුවේ විකුණන දේවල් ගන්න එපා. දැන් මේක කියන්නේ අපි එදා කිව්වේ මහින්ද මහත්තයලා වාසුදේව මහත්තයත් වේදිකාවේ තියලා ගන්න එපා. අපි බලයට ආපුවම විකුණු සියල්ල ආපසු ගන්නවා. නෑ වැරදි වචනයක්. එතන දිව පැටලිලා. අපි බලයට ආගමන් සියල්ල ආපසු දෙනවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. දැන් ඔක්කොම සියල්ල දෙනවා. උදේගම්මන් පිළ මෙතුමා යුගදනවියකට විරුද්ධයි. පෙන්වුවේ නැහැ කියලා. හැබැයි තෙල් සංස්ථාවම සම්පූර්ණව කරලා විකිණීමේ ක්‍රියාවලියට කැබිනට් එකෙන් පනත හොරෙන් සංශෝධනය කරලා තෙල් පනත අවුරුදු 61ක් පරණ පනත. එහෙනම් මේ ඇමතිවරු
කැබිනට් එකේ තියාගෙන අපිට රුදාවක් තියෙනවද? මේගොල්ලෝ කියලා ඇතුලේ ඉඳලා සටන් කරනවා කියලා. රටේ බුද්ධියක් තියෙන සීල දිනාට දන්නවා මේ එල්ලෙන්න යන්නේ අර ගිලෙන්න යන එක පිටුරු ගහෙත් එල්ලෙනවනේ. සීනි වංචාවට විරුද්ධව කතා කරාද විමල් උදය වාසය මිතුර? පොල්තෙල් වංචාවට විරුද්ධ වුණාද? පොහොර මගඩියට විරුද්ධ වුණාද? ගෑස් මගඩියට විරුද්ධ වුණාද? ජනතාව සොරකින්න කියලා ගහපු ගැසට රිවර්ස් කරන එකට විරුද්ධ වුණාද? ජනතාවට 7-5ක සහනයක් දෙන්නේ නැතුව ලංකායිසතිය ගෙනාපු ජනතාවට වැඩිම බරපතල අයවැයට විරුද්ධ වුණාද? මොනවටද විරුද්ධ වුනේ? සීළු දෙයට පක්ෂයි. දැන් පොහොර දැකලත් නැහැ. අධිකරණයෙන් කිව්වා මහජන බැංකුවට නියෝගයක් දුන්නා ගෙවීම් අත්හිටවන්න කියලා. ඒ තියෙද්දි නීතිපති කියනවා හැබැයි චීන තානාපති යාපනයේ ගිහිල්ලා කිව්වා වාණිජ ගිවිසුමක් වගේම විද්‍යාත්මකවත් බලන්න ඕනේ කියලා. විද්‍යාත්මකව කියන්නේ තාක්ෂණික කියන. තාක්ෂණයෙන් තමයි ෆේල්. ඒ ෆේල් එකට තමයි මිලියන 6ක් ගෙවන්නේ. ඒක දැන් කැබිනට් එක අනුමත කරලා. යුගදණිවියකට විරුද්ධයි. අපේ රටට අහිතකර බැක්ටීරියා තියෙන පරීක්ෂණින් ෆේල් වෙච්ච පොහොරයකට මිලියන 6.7ක් ගෙවනවට පක්ෂයි. එහෙනම් මේ දෙබිඩි දරුවෝ නෙමෙයි. මේ තමන්ගේ අමිතිකම රැකගෙන තමන්ගේ අමාත්‍යංශයට තියෙනවා තමන්ට දෙන්න ඒ තීන්දුවට අපිවත් හවුල් කරගන්න කාගේ කිල්ලෝට වලට හුණු ටිකක් එන්න ඕනේ තමයි. අන්නේ න්‍යාය තමයි මේ යන්නේ. එහෙම නැතුව රට ගැන නෙමෙයි. එහෙනම් අපිට විමල් වීරවංශ උදේ ගම්මන්පිල වාසුදේව කියන්නේ මේ භූමිකාවට ඇවිල්ලා ඉන්න ජනතාව වැඩියෙන්ම බහැලා වැඩ කරපු රටම දැනුවත් කරපු විපක්ෂ නායකවරයා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමන්ගේ භූමිකාව නිවැරදි ඉටු කරමින් අධිකරණයේ තියෙන ප්‍රබලත්වය ඔවුන්ගේ අතට ටිකක් ගන්න තමයි මේ නඩුවට එකතු වුනේ. සත්භාවයක් නැහැ. ඉතා පැහැදිලි. එහෙනම් මේගොල්ලෝ කිසිම දෙයකට ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ. මේගොල්ලෝ ඉන්නෙත් විකුණන තැන. උදේ ගම්මන්පිල මෙතුමා අංක 1 ඉන්නේ. පැහැදිලි වුණා. මිල වැඩි කරන්නයි රාජ්‍ය දේපොළ විකුණන්නයි ඉන්නේ. එක්සත් ජාතික පෙරමුණ 2002 දී බදු දුන්නා කිව්වා. උදේ ගම්මන්පිල මෙතුමා කෝ සදාකාලික දුන්නා කියලා. දෙන්න ඉස්සෙල්ලා දෙන්න කැමති කෙනා. එහෙනම් මේවා රකින්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. අසීමිත බලයක් අරන් වැඩ කරන ජනතාවට අසීමිත පොරොන්දු දුන්නා. විකුණපු දේවල් ගන්නවා කියලා. ඔබතුමාට අපි ඉල්ලන්නේ කිසි දෙයක් නෙමෙයි. නීත්‍යානුකූල නොවන රටට පූර්ණ අහිතකර ඒකාධිකාරයක් රට තුල ජනිත කරමින් රටේ සම්පත් කොල්ලකමින් රටේම අඳුරට තැබිය හැකි ස්විච් එක දූෂිත කෙනෙකුගෙන් යුගදණිවිඩ දීම අහෝසි කරන්න. ජනවාරි 10ට ඉස්සෙල්ලා ඔබතුමාට බලයක් තියෙනවා. කැබිනට් එකේ ප්‍රධානිය ඔබතුමා විශ්වෙන් අසීමිත බලය ගත්තේ කවුරු හරි දේශද්‍රෝහ වැඩක් කරනවා නම් ඒව නවත්තන්න වෙන්න ඇති. එහෙමනම් දැන් ඉදිරියට එන්න ඔබතුමා. අටුවා ටික අදාළ නැහැ. අර ඇමතිවරයා මේ ඇමතිවරයා ඔබතුමාගේ සහෝදරය වුණත් ඔබතුමාට ඡන්දෙ දුන්නේ මේ රටේ ජනතාව විශ්වාසයක් තියලා. රට ගැන විශ්වාසයක් තියලා. අද එකින් එක ඔබතුමා එක කඩ කරගෙන එනවා. කරුණාකරලා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න නැහැ කියලා ඔබතුමාගේ නීතිඥ මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විරෝධී උල්ලංඝනය කරලා නම් රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පළමුවෙන්ම සුරකීම ඔබතුමාගේ වගකීමක් විධායක ජනාධිපතිවරු වශයෙන් ඔබතුමා එකෙන් බැහැර වෙන්න එපා. එන යුගදණිව ගැන කියන්න තියෙන්නේ ඒකයි මේක දේශද්‍රෝහී ගිවිසුමක්. මේ ගිවිසුම තාක්ෂණික එනත්නම් නඩු කරලා තියෙන ගොනු කරලා තියෙන කරුණු උඩ යම් කිසි අවාසිදායකයක් ඇවිල්ලා රටේ ජනතාව වැඩබිම ලේවිලකින් මේ ගිවිසුම අහෝසි කරන තැනට තල්ලු කරන්න එපා. ඊළඟ දේ තියෙන භයංකාර දේ ගෑස් ක්‍රියාවලිය. මේ වෙන විට ඊයේ වෙන විට නොවැම්බර් 1 වෙනිදා ඉඳලා 770ක් ඉක්මවනවා පොලිසිය දැනුවත් වෙලා තියෙන අනතුරු.
පිපිරීම් තුවාල මරණශීලද ඇතුළේ මේ මොහොත වෙනතුරු පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ජනතාව ආරක්ෂා කරන පාරිභෝගිකෝ අපි කතා කරන්නේ සල්ලි දීලා ගත්තු ගෑස් එකේ ජීවිත හානි වුණා දේපල හානි වුණා එනම් මෙව්වට වන්දි දෙන්න කියන එක ජීවිතයක් නැතු වුණා සියලු මාධ්‍යවල පෙන්නුවා ආණ්ඩුවේ එක ඇමති කෙනෙක් ගියේ නැහැ මේ මොහොත වෙනකම් වන්දියක් දෙනවා කියලා කිව්වේ නැහැ ජීවිතයක් නැතු වුණා නෙමෙයි ආණ්ඩුවට 100% අයිති ලිට්‍රෝ සමාගමේ ප්‍රමිතියට අනුකූල නොමැතිව නිකුත් කරපු ගෑස් සිලින්ඩර් හේතුවෙන් මේ ජීවිතේ නැතු වුණා. එහෙනම් ඒකට වන්දියක් දෙන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවා. හැබැයි මේක එක සිදුවමක් වුණා නම් ආණ්ඩුව උඩ පැනලා කරනවා. නමුත් දැන් සිදුවීම් 700 ගාන. දැන් ආණ්ඩුව බයයි එකකට දුන්නොත් වැලකට දෙන්න වෙනවා. ඒකේ ආණ්ඩුව ජනතාව ආරක්ෂා කිරීම පහර අරනවා. ජාතික ආරක්ෂාව රකින්න ආවේ. ජාතික ආරක්ෂාව කියන්නේ යුද්ධ ආරක්ෂාව විතරක් නෙමෙයි. සිංහල දෙමළ බර්ග සීලු දෙනා මත ගෑස් වලින් බැටකා. මේ තුවාලෙලා ඉන්නේ සිංහලයි විතරක් නෙමෙයි. එන සීලු ජාතීන් අනතුරට ලක් වෙලා තියෙනවා, දේපල හානිලා තියෙනවා. කරුණා කරලා මේකට වහාම මැදිහත් වෙන්න. අද වෙනතුරු ප්‍රකාශයක් නැහැ, ශෝකයක් නැහැ, වන්දියක් නැහැ. ඔබලා ගෙවිය යුතුයි. දැන් ඊයේ අධිකරණයේදී පැහැදිලිව පිළි අරන් තියෙනවා, ප්‍රවිතිකාරයන්සේ පැහැදිලිව කියලා තියෙනවා බියුට්‍රේන් 30යි තියෙන්න පුළුවන්. එහෙනම් ප්‍රොපේන් 100% දැමීම ප්‍රමිතියට අනුකූල නැහැ කියන එක තහවුරු වෙලා තියෙනවා. ඊළඟට අපි මාධ්‍යෙන් දැක්කා වහාම ලිට්‍රෝ සමාගම ඉවත් කළ යුතුයි. ඇමතිවරු මේකට මැදිහත් වෙලා මේක ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතුයි. මොකද්ද? අධිකරණයට කියනවා 90ක් අනතුරු ගෑස් වලින් සිදුවලා තියෙන ප්‍රමිතිය නැතිව පාවිච්චි කරලා තියෙනවා. කොහෙද ප්‍රමිතිය නැහැ කියලා දුන්නේ? ගෑස් නියෝජිතයන්ගේ කඩවල බටාරයි යනවා ගෑස් නල අපේ පාරිභෝගිකයෝ. කොතනකවත් SLS ගහලා තිබුණාද? SLS රෙගුලේටර් ගන්න කියලා නීතියක් තිබුණාද? SLS තියෙන ගෑස් ලිපිතරක් ගන්න කියලා තිබුණාද? නැහැ. එහෙනම් මේක තනිකර ඉතා පැහැදිලි ගෑස් සිලින්ඩරේ නිපල් එකට දරා ගන්න බැරි පීඩනයකින් ආපු එකක්. ඒක අවසන් තැනට එනකන් ලිපට ගිහිල්ලා එතනිනුත් රඳවන්න බැරි වෙලයි පිපුරුවේ කියන එක. අපි කවුරුත් දන්නවා. ජල කරාමයකට ඔරොත්තු දෙනවට වඩා පීඩනයක් ආවොත් ඒ ජල කරාමේ වහලා තිබුණත් එතනින් පුපුරලා ජලය ඉවත් වෙනවා. ඒ වගේ තමයි ගෑස්. ගෑස් පීඩනය ටැංකියෙන් එනකොට කිලෝ 12.5 ටැංකියේ පීඩනය එනකොට අන්තිම තියෙන ගෑස් සිලින්ඩරේ එතනත් වහලා තියෙනකොට එක්ක ගෑස් එකෙන් ලිපෙන් එහෙම නැත්නම් බතෙන් එහෙම නැත්නම් රෙගුලේටරේ යන්නේ ඕන කෙනෙකුට තියෙනවා අවසන් තැන් දෙකම වහලා නම් එක තැනකින් පීඩනය එනවා නම් අන්තිම තැන වහලා නම් මැද තැනකින් පුපුරනවා සාමාන්‍ය තියරිය. එහෙනම් මේක ලිට්‍රෝ සමාගම් ඇතුළු ලාබ් සමාගම් වක්කින් බාර අරන් රජය මේට වැදියත් යුතුයි. කොන්දේසි විරහිතව ජනතාවගේ ජීවිත නැති කිරීම, දේපල හානි කිරීම මේ සීළු දෙයට ආණ්ඩුව වගකිය යුතුයි. පාරිභෝගික ඇමතිවරු මේ ඉන්න ඇමති දැන් ඇමතිව හොයන්න බෑ. ගෑස් බිල කිසිසේත් වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. කවද්ද කියන්නේ ජූලි 21 රජයෙන් ගෑස් ගෙන්නනවා. දැන් ගෑස් ගිලාපු ඇමති නැහැ. දැන් රාජ්‍ය ඇමතිය විතරයි ඉන්නේ. උදේ ගම්මන්පිල ඇමති කැබිනට් එකෙන් අනුමත කරගත්තා ගෑස් සමාගමක් පිහිටවන්න. ආපුදා ඉඳලා උදේ ගම්මන්පිල ඇමති වරයා අනුන්ගේ දේවල් වලට උප්පැන්නට නම දාපු විතර එකයි කරේ. මම ඒක කරුණෙන් කරන කියන්නම් මාධ්‍ය එක තමයි කෝටි 12කට අධික වියදමෙන් පෞසි අමාත්‍යවරයා කණිවිතේ ඇමති සමේ සම්පූර්ණ නවීන ගෑස් ෆිලින් යන්ත්‍ර ගෙනාවා. ඒක මේ මොහොතේ පිරිපහදුවේ කන්ටේනර් දෙකක ගබඩා කරලා තියෙනවා. ඊට අමතරව සම්පූර්ණ නලබත්තඩියක්
පිරවීමේ නල පද්ධතියක් සපුගස් කන්ඩි ඉදිරිපත් කළා තියෙනවා. ඊට අමතරව තෙල් සංස්ථාවේ ගබඩාවල ස්ටෝර් වල අමතර කොටස් කෝටි 3කට වැඩි ගෙනල්ලා තියෙනවා. එතන කැලෑවට වැවෙන්න ඇරලා කන්ටේනර් වලට මියුරින් ගන්න ඇරලා කැබිනට් එකෙන් සමාගමක් කියලා අනුමත කරගෙන ආපහු අනුමත කරගෙන රතු ගෑස් සිලින්ඩරයක් එනකව තාම නැහැ. මොකද ඇමතිට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? ඇමතිවරයා අපි පැහැදිලිව රටට ඇවිල්ලා කිව්වා නොවැම්බර් මාසේ 15 වෙනිදා පිරිපාදුව වහන්නේ ඇමති බොර තෙල් ගේන්නේ නැතුව. 15 වෙනිදා මාධ්‍යයට ඇවිල්ලා මෙතුමා කිව්වා ඉස්සෙල්ලා මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් තෙල් සංස්ථා. ඊට පස්සේ කිව්වා දින 50කට වහනවා ඩොලර් තත්ත්වයේ යහපත් වූ සැනකින් ඉන්ධන ගෙන්නනවා කියලා බොර තෙල්. දින 22කට පස්සේ 7 වෙනිදා බොත්තම එදුවා. ඒ කියන්නේ බොර තෙල් ඇවිල්ලා තියෙන ඩොලර් යහපත්. නැවතුනේ ඩොලර් නැති හින්දා ඖෂධයි අත්‍යවශ්‍ය භාණ්ඩයි ගේන්න. එයා විවෘත කරනවා කිව්වේ ඩොලර් තත්ත්වයේ යහපත් වුණොත්. රටේ කාට නැති වුණත් ගම්මන් පිළමිත්වාට ඩොලර් තියෙනවා. එහෙනම් වහාම ගෑස් ටැංකි ටික ගේන්න. කරුණා කරලා ප්‍රකාශනිකුත් කරන්න එපා ක්‍රියාත්මක වෙන්න. තමුන්නාන්සට මතක ඇති ඉන්ධන මිල වැඩි කරලා දවස් දෙකකට පස්සේ කතා කරා බිලියන 260ක් වටින ගෑස් සම්පතක් අපිට තියෙනවා කියලා. LNG සම්පත ගැන කිව්වා. රට ලෝක වටේ ගියා. හෙට ලැබෙන ගානට පෙන්වුවේ. දැන් ඒ ව්‍යාපෘති ගැන කතා කරන්නේත් නැහැ. එහෙනම් වහාම ඔබ ඇත්ත කියලා ජනතාවගෙන් මෙච්චර කල් කීප බොරුවට සමාව ගන්න. මොකද බරපතල අර්බුදයක් දැන් මතුවලා තියෙනවා. ඒක තමයි ඉන්ධන ගෙන්වීමට නොහැකි තත්ත්වයකට ඛනිජ තෙල් ඇමතිවරයා පත් වෙලා තියෙනවා කියන එක ඔහුගේ ප්‍රකාශ වලින් පේනවා. ඒක එකක්. ඔහු කිව්ව තමුන්නාන්සට මතක ඇති ඔමානයෙන් ඩොලර් බිලියන 3.6ක ණයක් ගන්නවා කියලා. අතේ තියෙනා වගේ පෙන්වුවේ. ඒකට වෙන්න LNG මන්නාරන් දෝනියේ ලිඳකුත් දීලා ලෝන් එක ගන්න විදිය පෙන්වුවේ. අවුරුද්දකට ඉන්ධන ගන්න ඔමානෙන් ලැබෙනවා. දැන් ඒක ලැබෙන්නේ නැහැ. ඊළඟට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 1ක ණයක් අනුමත කරා. ඒ තෙල් සංස්ථාව ගෙවන්න තියෙන ණය ගව රජයට ගෙවන්න බැංකුවට. ඒකට විරුද්ධව ඇමතිවරයා බිලියන 2.5ක් ගන්න ගියා. ඒක අතේ තියනවා කියලා පෙන්වුවේ. 100ට 7ක් කොමිස් දීලා අතරමැදියට 100ට 3 පොලියට හෙට ලැබෙනවා කියලා කතා කරේ. ඒකත් නැහැ. ඊළඟට කතා කරේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් මුදල් ලැබෙනවා කියලා. දැන් ඒක ලැබෙන්නේ නැහැ. දිත්තපුරයසියා ගිහිල්ලා ඉන්දියාවෙන් තෙල් ගන්න පුළුවන් විදියට දැනට දන්න විදියට ඩොලර් මිලියන 500ක අනුමත වුණයි කියනවා. ඉන්දියාවෙන් පමණයි ගන්න වෙන්නේ. එහෙනම් පැහැදිලිව ඉදිරියේදී දැනට අපිට තියෙන්නේ ඩොලර් මිලියන 500ක් ලැබෙයි කියන විශ්වාසය පමණයි. පැහැදිලි අර්බුදයක් රට තුලට ඇවිල්ලා වගකීමෙන් කියනවා මේ ඩොලර් මිලියන 500 නත්තත්තේ පිරිපහදුව වහන්න වෙනවා. මේ තෙල් නැවෙන් ගෙනාපු තෙල් නැවට පස්සේ මේ මොහොත වෙනතුරු තෙල් නැවක් නැහැ. ඇමතිවරයා රුපියල් වලින් හොයනවා බොර තෙල් නැව. අහන්න තියෙන මොනේ විකල්ද සිහිය විකල්ද කියලා විතරයි. යුග දන්නමි වගේම දූෂිත කිව්සුම් වලට යන්නේ මේ බලශක්තිය ඇමති. ප්‍රසම්පාද ලියාපදින් සැපියුම් කරුවෙක් වශයෙන් ලියාපදින්ති නැති සමාගම් වලින් කොහමද තෙල් ගන්නේ? දීර්ඝ සැපුම් කරුවක් වශයෙන් ලියාපදින් නැති බොර තෙල් සමාගම් නයිජීරියානු සමාගමකට දීලා රටේ ඉන්ධන අර්බුදයක් ඇමතිවරයා ඇති කරා. පිරිපහදුව වැහුවා. යුගදනවි වගේමයි. විනිවිද භාවයක් නැහැ. දැනුත් බරපතල දෙයක් සිදු කරා යන ඇමතිවරයාගේ අමාත්‍යාංශයෙන්. ඒක තමයි ඛනිජ තෙල් තොග නිමා සමාගම තෙල් සංස්ථාවට 166ක අයිති තියෙන සමාගම කොළන්නාවේ සිට බ්ලූමැන්ඩල් ටනල් ගේට්ටුව දක්වා වරාය දක්වා අඟල් 18 සහ 14 නල පද්ධතිය දැමීමට රුපියල් බිලියන 3කින් ව්‍යාපෘතියක් අනුමත කරා. තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන්ගේ වාර්තාව අනුව අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරා. කැබිනට් එක අනුමත කරලා තියෙන අංක එකට ඒක ක්‍රියාත්මක කරන්න කියලා.
පද්ධතිය ක්‍රියාත්මක කිරීම දෙක එහෙම නැතිනම් විවෘත ටෙන්ඩර් කැඳවීම. නමුත් දැන් දෙන්න දඟලන්න යන්නේ කාටද? චයිනා ඉන්ජිනියරින් කෝපරේෂන්. කරුණාකරලා මාධ්‍යෙන් අපි ඉල්ලනවා මෙව්ව රටේ බරපතල ප්‍රශ්න මේක ඒව පෙන්වන්න. මොකද මේ ෆ්‍රොස්ටයා ගිවිසුම මම පෙන්වුවේ ජූලි 12 වෙනිදා මාධ්‍ය වලට. මෙහෙම එනවා මේ ෆ්‍රොස්ටයා කතන්දරේ කියලා. හැබැයි අර බකමූණු නැකතට ඇමරිකාව දිශාව බලලා රාත්‍රී 12:06ට සැප්තැම්බර් 17 දුත්තපිරවාසියන්ගේ දේශද්‍රෝහී ගිවිසුම අස්සම් කරනකම් අපිට ප්‍රබල කරගන්න බැරි වුණා. ඒ වගේ තමයි මේ නල පද්ධතියක්. දෙන්න යන්නේ වලි කනවා. භාණ්ඩාගාරේ තාක්ෂණික කමිටුව නියෝජනය කරන මේ නල පද්ධතියේ නිලධාරියා දැඩි විරෝධය මත මේ චීන සමාගමට දෙන්න බැරි වෙලා ඉන්නවා. දැඩි බලපෑම් මෙල්ලනවා. කීයට දෙන්නද? බිලියන 7.8කට දෙන්න යනවා. බිලියන 3කට කරන්න පුළුවන් මේ ව්‍යාපෘතිය. පොලියක් නැතුව අපේ සල්ලි නිසා බිලියන 3න් අවුරුදු 3කින් ඉවර කරන්න තියෙන එකක් බිලියන 7.8ට එක්සිම් බෑන්ක් එකකින් ණයක් අරගෙන චීන සමාගම ඒකේ පොලියත් එක්ක අපිට රුපියල් බිලියන 15කට වැඩිය ගෙවන්න වෙන සමාගමකට ඩොලර් වලින් බිලියන 39ක් පවන යන සමාගමකට දෙන්න යනවා. අමතිවරයා වහම රටට කියන්නේ දුත්තපිරවාසියත් දේශද්‍රෝහී ගිවිසුමක්. ඒක අධිකරණයේ තියෙනවා. ඒක ඔබට ඉස්සෙල්ලා අපි කිව්වේ. විමල් වීරවංශයි ගම්මන්පිල අමතිවරයා මොනවද කිව්වේ? 140 නෙමේ ගැටලු ඒක ආයෝජනයක් කිව්වා. හැබැයි දැන් පිළි අරන් තියෙනවා 140 තමයි යකා කියලා. ඔබතුමා කරුණා කළා තමන් පිරිසුදු වෙන්න. ඒකට හේතුව පිරිසුදු වෙන්න කියන්නේ මේ නල පද්ධතිය සමාගමෙන් කරන්න කියලා තියෙන එක ක්‍රියාත්මක කරන්න මම පූර්ණ අනුමැතිය දෙනවා කියලා කියන්නේ. ඔබතුමාගේ අනුමැතියක් නෙමෙයි ඕනේ මේක කරන්න ඉඩ හරින්න. කරන්න ඉඩ දෙනවා කියන්නේ. කවුරුත් මේකට චීන සමාගම් එක්ක පැටලෙන්න එපා. මොකද එහෙනම් යන්නේ කොමිස් ගනුදෙනු. ඔබතුමා කොමිස් වලට විරුද්ධ නම් රටට ආදරේ නම් යුගදානියකට පෙනී හිටින්නේ ඒක හින්දා නම් කරුණා කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරපු 166ක් අයිතිය තියෙන තෙල් සංස්ථා අයිතිය තියෙන කනිතෙල් තොග සමාගම අනුමත කරපු රුපියල් බිලියන 3කින් කරන්න තියෙන අපේ සේවකයෝ දොල කරන්න තියෙන නල පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සීලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න කියලා අමාත්‍යංශයේ ලේකම්වරියගෙන් හරි ලියුමක් යවන්න. ඒකයි විවෘතභාවය, ඒකයි රටට ආදරේ. එහෙනම් අපි පැහැදිලිව එක යුග දනවි ජනාධිපතිවරයා මෙදිහත් වෙලා මේ නඩු ඉවත් කර ගන්නවා කියන එක කියන්නේ. දෙක ගෑස් වලින් පිපිරීමේ මිය ගිය ඒ කාන්තාව වෙනුවෙන් වහාම වන්දි ගෙවීම ආරම්භ කරලා තව කාන්තාවක් පිච්චුණා පෑලියගොඩ. එයාට ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා තියෙනවා. ඔබතුමාලා කිසි දෙයක් හොයන්නේ නැහැ. ඔබතුමාලා ජනතා ජීවිත 7-5කට වටින්නේ නැති තත්ත්වයකට පතා වෙලා. මොකද භයංකාර දේ ඊයේ ෆිට් කියන ජාත්‍යන්තර ආයතනයේ CC කියන තන් දෙකකට තවත් පල්ලෙහාට දාලා තියෙනවා. මොකද හෙට වෙන විට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇවිල්ලා කියයි අපේ රට තවත් බංකොලොත් වෙන්න පල්ලෙහාට බහැලා තියෙන්නේ. පෝලිං වැඩි වෙනවා තමයි. ප්‍රමිතිය ගැන හොයන්න බෑ. අපිට මැදිහත් වෙන්න බෑ. සල්ලි තියන එකයි මට දෙන්න පුළුවන් විදියට මම දෙන්නේ සතොසාරකේ. ඕක නොකියුවොත් ඔබතුමා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නෙමෙයි. මොකද ඔබතුමාගේ ඉතිහාසෙම පෙරලෙන පිට හරි කියලා ඒ පිට උඩ නැගලා තමන් වාසිය අරන් රටේ ජනතාවට ඕන හෙනපතක් වෙච්චාවෙන් කියන න්‍යායයේ ඉන්නේ. මම යලි සමස්ත වැඩබිම වෙනුවෙන් විපක්ෂ නායකතුමාට ස්තුති කරනවා. තමන් රටේ විපක්ෂ නායකවරයා වශයෙන් තමන් නියෝජනය සමාජ ජන බලවේගයේ මන්ත්‍රීවරුත් මෙහෙවමින් මේ ආණ්ඩුවේ දූෂිත ක්‍රියාවල වලට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නගමින් ඒ විතරක් නෙමේ ගොවිබිම ඇතුළු සමස්ත වැඩබිම වෙත ගිහිල්ලා ජනතාව සමග හදවතින් බද්ධ වෙලා ආර්ථික දැක්ම ඉදිරි ගමන ඒ විශේෂඥයන් ලවමින් નિયમિત ඒ සැලසුම් ගොනු කරන ගමන්
ජනතාව ජීවත් කිරීම සහ ආරක්ෂා කිරීම ප්‍රථම වගකීමයි කියන මානව හිතවාදී දැක්මෙන් කටයුතු කරමින් අධිකරණයටත් ගිහිල්ලා සමස්ත වැඩබිමයි සිවිල් සංවිධානයේ වෘත්තීය සමිතිය එක්ක කියලා මේ යුගදනවි දේශද්‍රෝහී ගිවිසුමට නායකත්ව පරාජය කිරීමට නායකත්වය දීම පිළිබඳව ජනතාවන පෙඩි සිටීම පිළිබඳව සමස්ත වැඩබිම වෙනුවෙන් ඔබතුමාට ප්‍රණාමය පුරුදු කෙරෙමින් ඉදිරි සියලු සටන්වලදී අපේ පූර්ණ සහාය ඔබතුමාගේ මේ යන ජනතාවාදී ගමන් මගට ශක්තිය දෙනවා කියමින් සියලු දෙනාටම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, colour the world Sri Lankan.